සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මනුස්ස උපතක් ලබාගෙන සිටින ඔබ අප හැමෝටම ලැබෙන දුර්ලභම ලාභයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන්නට යෙදුන ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙනවා කියන කරුණ. ඒ වගේම තමයි මේ ධම යම් කෙනෙකුට තමාගේ ජීවිතයට ගලප ගන්න කියනවා ලැබෙනවා කියන කරුණ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? මේ ලෝකේ ඊටාම ලස්සන තැන් තියෙන හරීම පොඩ්ඩයි කියව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ලස්සන තැන් පොඩ්ඩයි වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? මේ අසන ධර්මයනොත් ඒ ධම පිළිපදින්නේ ඊටාම පොඩි පිරිසක් කියලා. දැන් මේ ලෝකේ දැන් අපි ගත්තොත් ලෝකයේ තියෙන ලස්සන තැන් හරීම අඩුයින්. දැන් ඒ කියන්නේ අපිට නිමාඩුවක් හම්බුණා අපි යන්නේ එහෙම බලන්න කරන්නේ. එතකොට මේ ලස්සන තැන් පොඩි දෙයයි පොඩ්ඩයි තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ අන්න භාග්‍යවතුන් දේශනා කළේ මේ ධර්මයේ ගොඩාක් අය අහනවා. හැබැයි ඒ අහන අයගෙන් ඒ ධම පිළිපදින්නේ අර හරිය ලස්සන තැන් අඩුයි වගේ ඊටාම සුළු පිරිසක් කියනවා. මේ ලෝකේ සාමාන්‍ය පරිසරයේ කටුලැහැබ් ඔන්න වගේ සාමාන්‍ය පරිසර තත්වයන් තමයි භාග්‍යවතුන් දේශනා කරේ බහුලව තියෙන්නේ. එතකොට අන්නේ බහුල අය තමයි අන්න අර හැම බණ අහනවා. අන්නේ ගොඩට අයිති. නමුත් ලස්සන තැන් තියෙන්නේ අර පොඩ්ඩයි. එතකොට ඒ නිසා පින්වත්නි, මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව අපි දන්නේ අපිට කොච්චර කාලයක්, කොපමණ ප්‍රමාණයක්, තව කොච්චර දවසක් කොහොම තියෙයිද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. මොකද සමහර වෙලාවට අපි කියනවා අවුරුදු 5000ක් බුද්ධ ශාසනය පවතලා හරි පැවතුණා කියමු. නමුත් අපිට ඒ ශාසනයනේ. නමුත් අපිට අනතුරක් නම්. ඒතර අපි 5000ක් ජීවත් වෙන්නේ නැහනේ. 1000ක් ජීවත් වෙන්නේ නැහනේ. 500ක්වත් ජීවත් වෙන්නේ නැහනේ. 100ක්වත් ජීවත් වෙන්නේ නැහනේ. ඒතර සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අවුරුදු 37 අවුරුදු සමහරලාට මේ කාලේ වගේ 50 60ේදී ගොඩාක් අය මැරෙනවා. ඒතර සුළු කාලයේ කෙනෙක්ගේ ජීවිතයට කෙනෙක් ජීවත් වෙන්න තියෙන කාලය අරන් බැලුවොත් සමහරවිට අවුරුදු 60 50 වගේ කාලය තුල ජීවත් වෙන්න තියෙන දවස් ටික අපිට 365න් වැඩි කරොත් ගාණනින් කියන්නත් පුළුවන්. ඒ වගේ පොඩි ප්‍රමාණයක් සමහරවිට අපි නොහිතුවත් අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ අප හැමෝගෙම ජීවිතවලට වැදගත් වෙන දේ තමයි
වීරියෙන් අප්‍රමාදයෙන් කටයුතු කරන එක. ඉතින් කෙනෙක්ගේ ජීවිතයට වීරිය අප්‍රමාදයේ ඇති කරගන්න ලැබෙනවා කියන එක එයාට ඒ කෙනෙක්ට පින්බලයකට ලැබෙන ඇත්තටම ගත්තොත් වාසනාවන්ත දෙයක්. කෙනෙක්ගේ වාසනාවක් ඒක. බොහෝ වෙලාවට ඔබ අප හැමෝටම වෙන දේ තමයි අපිට සමහරලාට ඒ කියන්නේ අපි දැන් ඔන්න යනවා භාවනා කරන්න ඕනේ කියලා. සමහරලාට අපි යනවා භාවනා කරන්න ඕනේ කියලා ගිහිල්ලා අපි කොහේ හරි ආයතනයකට කොහේ හරි තැනකට හරි ගියොත් එimhe ඊට පස්සේ භාවනාව අදහසින් තමයි ගියේ. අනේ හිතට සමාධියක් ඇති කරගන්න ඕනේ, පොඩ්ඩක් භාවනා කරගන්න ඕනේ, මෛත්‍රිය ආදී ගුණයක් පුරුදු කරගන්න ඕනේ, ගුණධර්ම වඩන්න ඕනේ කියලා යනවා. හැබැයි වෙන්නේ ගිහිල්ලා එක්ක එතන අස් කරනවා ඒ. එක්ක මෙන්නේ එතන ශාලාවේ මේ මකුළුදල් කඩන්න ගන්නවා. මකුළුදල් කඩනම මේ ටික කරනවා. එක්ක මේ හොඳටම ජරා වෙලා තින්ත ගාලම. එතකොට අන්න සමහරලාට මේ කරන්නේ වත් පිළිවෙත් කරන්න කියන එක නෙමෙයි. එපා කියන එක නෙමෙයි. සමහරවිට යන්නේ ඉලක්කේ සමහරවිට අන්න බැහැර වෙනවා. ඊට පස්සේ සමහරවිට කෙනෙක් කියනවා. එයා හිතනවා මේ ටික හදලා කරලා ඉවරලාම මේ දැන් අම්මලා එහෙම හිතන්නේ ළමයි කසාද බඳලා ඔක්කොම කරලා ගෙවල් දොරවල් හදලා ඉවර වෙලා කරන්න. හැබැයි කල්පනා කරනකොට වයසට ගිහිල්ලා. ආසාව තියෙනවා පුද්ගලයෙක්ගේ. කැමැත්ත තියෙනවා සමහරලාට. ඒ සඳහා වෙන්න තියෙන දේ අරමුණට යනකොට ලං වෙනකොට කාලය ගිහිල්ලා ජරාවටපත් වෙලා වයසට ගිහිල්ලා තමන්ට සමහරට කර කියා ගන්නවත් දෙයක් නැහැ. දැන් මේ ඉන්නකොට අපි ලෙඩ දුකක් හැදුණා කියලා හිතන්න. ඔන්න ලොකු ලෙඩ දුකක් හැදෙනවා. දැන් අද මේ ඔන්න හොඳට අපි කියමු මෙහිම බණ කියනවා කියලා. හෙට මොකක් හරි වුණා බඩේ කැක්කමක් හරි ඔළුවේ කැක්කමක් හරි ආවා කියලා හිතන්න. දැන් ඔයාලා මේ බණ අහනවා මේ පිංගුතුන්. ඔන්න මොකක් හරි දැන් හිට ඔළුවේ කැක්කුම හරි බඩේ කැක්කුමක් හරි මොකක් හරි ඔන්න ආයෙනවා. ඔන්න කිහිල්ලයට ගෙඩියක් හරි අහු වෙන පොඩිවට. දැන් ඔන්න යනවා බලන්න. මේ අද හොඳට හිටපු කෙනා. මෙන්න දුස්තර මහත්තයා කියන පරීක්ෂණය කරලා බලමු පිළිකාවක්. ඒකෝඩ ඔය වගේ අස්ථීර වූ ජීවිතයක් නේද අපි හැමෝටම තියෙන්නේ. අපි සමහරට හිතනවා අපි සමහරට කියනවා. හැබැයි අපි කියන හිතන දේ අපි කරන දේ අපි කියන දේ සමහරලාට අපිට පුරුදු කරගන්න යනකොට ඒ සඳහා අවස්ථාවේ අපි පුරුදු කරගන්නම් කියලා යනකොට සමහරලාට අපි සාමාන්‍ය වහරි වචනින් කිව්වොත් පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ සඳහා භාගතුන් වහන්සේ ඇත්තටම දේශනා කළා අපිට අප්‍රමාදී කියන කරුණ ඇති කරගන්න කියන එක. ඒ අප්‍රමාදී බව ඇති කරගන්න ගොඩාක් උපකාරිනාක වේ භාගතුන් වහන්සේ මරණ සතිය සිහි කිරීම. මරණය ගැන සිහි කිරීම. එතකොට මරණය ගැන සිහි කිරීමෙන් තමයි කෙනෙක් කුසලයටත් අකුසලයටත් යන්න තියෙන කුසලයේ දියුණු කරගන්නත් ඒ වගේම අකුසල් ප්‍රහාණය පිණිසත් ඔහුට වීරිය, කැමැත්ත, සිහිය, නුවණ ඇති වෙන්න උපකාර වෙන්නේ. අපි සාමාන්‍ය ලෝකේ අපි මෙහෙම ඉන්නකොට අපි කතා කරයි, අපි කාලා බීලා ගමනක් ගිහිල්ලා යන ගමන් කොහෙන් හරි නාලා මඤ්ඤොක් කලයක් හරි තම්බගෙන ලුණු මිරිසුත් එක්ක කාලා ඔහොම අපි ගියයි ගමන්. හැබැයි අපි අසරණ වෙච්ච වෙලාවක අපිට කිසිම දෙයක් නැහැ. සමහර මිනිස්සු අපි දැකලා ඇති. සමහර අය දැන් භාගතුන් වහන්සේ මේ අපි අද මේ කතා කරන මේ අංගුත්තර නිකායේ තික නිපාතයේ තියෙන සූත්‍ර කීපයක් අරගෙන. ඒතර භාගතුන් වහන්සේ ළඟට එක දවසක් පැමිණෙනවා වයසට ගිය වයසක සීයලා බ්‍රාහ්මණ සීයලා කීප දෙනෙක් ඉනවා. එතකොට භාගතුන් වහන්සේගෙන් අහනවා ඒ භාගතුන් වහන්සේගෙන් අහනවා මේ වයසක අය අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ අපි දැන් හොඳටම වයසයි. අපි දැන් හොඳටම නාකි. අපි දැන් හොඳටම දිරලා ගිහිල්ලා තියෙන්නේ. අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ අපිට කල්යාණ වූ යහපත් දෙයක් අපේ ජීවිතේට අපිට කරගන්න බැරි වුණා. මම සමහර අය කියන්නේ අනේ හාමුදුරනේ අපිට ඒ කාලේ වෙනකොට අපිට බැරි වුණා කරගන්න දෙයක්. අපි තරුණ කාලේ ඕනේ කියලා හිතුවට අපිට මේ ගෙවල් දොරවල් නිසා ළමයි බමයි නිසා අපිට බැරි වුණා. අන්න ඒ වගේ මේ වයසක අය දැන් කියනවා භාගතුන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා. අනේ අපිට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට කල්යාණ වූ දෙයක් කරගන්න බැරි වුණා. කුසල් කරගන්න බැරි වුණා. බිය රහිත වූ දෙයක් කරගන්න බැරි වුණා. ඇයි වයසට යන්නේ බිය සහිත වෙනවනේ. ඇයි සමහර අය මැරෙනකොට මේ පිංගුතුන් දැකලා ඇති. සමහරට මේ බණහන ඔබේ අම්මා තාත්තා. සමහරට යාළුවෝ
සමහරට ඥාති මේ විදිහට මැරෙලා ඉතින් මේ සමහර අය කෑව ගහ මැරෙන්නේ. මගේ ඇඳ වටේට මේ ගිනිදළු පේනවා. මේවා අයින් කරපල්ලා. ඊට පස්සේ අනේ මේ මගේ මුළු ඇඟම දනවා මට මේ ඉන්න බෑ. මාව එක්කයන් මෙන්න කවුදෝ මේ උල්ලරගෙන වගේ නිකන් හරිය දල තියෙන මිනිස්සු වගේ කට්ටියක් ඇවිල්ලා මේ ඇද ඉස්සර අපි සමහරට කියනවා එතකොට. අනේ අත්තම්මා අනේ අච්චි කෑ ගහන්න එපා මේ විකාර කියන්නේ නැතුව ඉන්න කියලා අපි කියයි. නමුත් එයාගේ ඊළඟ චුත වෙලා යන්න තියෙන තැනේ නිමිති පහළ වෙලා. ගති නිමිති, චුති නිමිති පහළ වෙලා. සමහරට ඒ ඥාතින් එක්ක නිරේ. සමහරට ඒ එක්ක කෑ ගහනවා අනේ මට ගිනි දෙල් පේනවා මේ මාගේ ඇඟ වෙලා අපි කියනවා ඔය අවුරස්නේ වැඩි වෙලා වෙන්න ඇති. අත්තම්මා අපි වතුර ටිකක් නාගමුකෝ තා ටිකකින් කියලා අපි සමහරට කියයි. නමුත් සමහරට සත්‍ය මොකද්ද? එයාට නිරේ නිමිති පහළ වෙනවා. ඔන්න ඕකයි තියෙන අනතුර. දැන් මේ බ්‍රාහ්මණවරුත් කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට කරගන්න බැරි වුණා. බිය රහිත දෙයක් කරගන්න බැරි වුණා. අනේ අපිට යම් දෙයක් බොහෝ කල හිතසුව පිණිස පවතිනවා නම් බවත් ගෞතමයන් වහන්සේ මේ වලපය ගොඩපය ඉන්න අපිට අනේ අවවාදයක් අනුශාසනාවක් කරන සීක්වා කිව්වා. එතකොට අන්න දැන් එයාලටම තේරෙනවා. දැන් සමහරවිට අපිටත් තේරෙන්නේ. මට වැරදුනාට පස්සේනේ තේරෙන්නේ. මට වැරදුනා මට මෙහෙම කළා නම් හරි. අපරාධෙ මට ඒකෙන් මෙහෙම බේරෙන්න තිබ්බා. මට මෙහෙම හැකියාව තිබිලත් නේ මම මේක කළේ. ඕන තරම් අවස්ථාවල් හම්බුණා මට. එතකොට අන්න අර පෙරහැර ගිහිල්ලා ඉවරයි. අන්න ඒකයි මේකේ තියෙන අනතුරු කියලා කියන්නේ පින්වත්නි. අපේ සිත අපි ගොඩාක් ආස්වාදයට ඇලුම් කරනවා. හැබැයි ආදීන මේ සාමාන්‍යයෙන් අපිට ප්‍රකට වෙනකොට අපිට කාලය ගිහිල්ලා. ආස්වාදී කියන්නේ අපිට පේන ඇසට පේන රූපයෙන්, ශබ්දයෙන්, ගඳ සුවඳින්, නාසයට දැනෙන ගඳ සුවඳින්, දිවට දැනෙන රසයෙන්, කායට දැනෙන පහසින් අපිට සතුට සොම්නස ඇති කරනවා. ඒ සතුට සොම්නසට තමයි භාග්‍යතුන් වහන්සේ තනි වචනයක් දේශනා කළේ ආස්වාදය කියලා. ඒ ආස්වාදයට අහු වෙනකොට අපි වයසයිද? අපි වයසට යනවා. අපිට තව කාලය තියෙනවද නැද්ද? මම ලෙඩෙක්ද දුකෙක්ද? ඒ කිසිම දෙයක් අපිට මතක නැහැ. අනේකයි මේ කෙලෙස් සහිත සත්වයාගේ ස්වභාවය. මේ කෙලෙස් සහිත සත්වයා කියන්නේ කවුද? කියන මමත් අහනොපත්. මේ අපිට වෙන යථාර්ථය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ ආස්වාදයේ ස්වභාවය, ආස්වාදනීය ස්වභාවය, සතුට සොම්නස තිබෙන නිසා භාග්‍යතුන් වහන්සේ අන්න ඒකයි දේශනා කළේ නිතර හිතන්න. මම වයසට යනවා කියන එක. නමුත් අපිට නිතර හිතන්න බැරි ආන්නේ ඒකයි. මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. මම ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නැහැ කියලා නිතර හැම වෙලෙම හිතන්න කිව්වා. අපි සිතුවෙම නැත්තේ, සිතන්නෙම නැත්තේ ඒකයි. මම මරණයටපත් වෙන කෙනෙක්. මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය මම ඉක්මවලා නැහැ කියලා සිහි කරන්න කියලා භාගතුන දේශනා කළා. අපි සිහි කරන්නේම නැත්තේ අන්න ඒකමයි. ඇයි අපිට හිම වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා කියන එක අපිට සිහි වෙන්නේ නැත්තේ ඇයි? අපි තුල වීරිය නැති නිසා. අපි තුල කැමැත්ත නැති නිසා. වීරිය කියන ඉරිදිපාදය, වීරිය කියන කරුණ, වීරිය කියන උතුම් ගුණය දේශනා කරනකොට භාගතුන් ඉස්සරලාම දේශනා කරන්නේ කොහොමද? එක වචනයකින් තමයි හැම වීරිය කියන සතර සම්මප්පදාන වීරියෙම පටන් ගන්නෙ ඉස්සරලාම එක වචනයකින්. ඒ සතර සම්මප්පදාන වීරියට මේ වචනේ අයිති. කොහොමද? චන්දං ජනේති වායමති අන්න ඊට පස්සේ විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති බොහොම දේශනා කරන්නේ. එතකොට අකුසල් ප්‍රහාණය පිණිසත් කුසල් වැඩිම පිණිස හැම එකකටම චන්දං ජනේති. ඡන්දය කිය මොකද්ද? කැමැත්ත. කැමැත්ත තියෙන්න ඕන. කැමැත්තෙන් තමයි, ආසාවෙන් තමයි මේ පුද්ගලයාගේ රුචිකත්වයෙන්, ඒ කැමැත්තෙන් තමයි යන්නේ ඒකට තල්ලු කරන්නේ. කැමැත්ත නිසා තමයි සමහරවිට අපිට බෝධියක්, සෑරජානන් වහන්සේ නමක්, බෝධින් වහන්සේ නමක් ඉස්සරහින් අපි යනවා. නමුත් අපිට කැමැත්ත නැහැ හිස පාත් කරලා වඳින්න. අපි සාමාන්‍යයෙන් යයි. අපිට සංඝයා දකින්න හම්බ වෙනවා. අපි සාමාන්‍යයෙන් ඉන්න වෙලා යනවා. අපි හාමුදුරනේ කියලා අපි යනවා.
හැබැයි අත් දෙක එකතු කරලා වඳින්න අපිට තියෙන්න ඕනේ යන්න කැමැත්තක්. අත් දෙක එකතු කරලා සෑයට රජාණන් වහන්සේට බෝධීන් වහන්සේට අපිට වඳින්න අන්න ඒකට තමයි මේ කැමැත්තෙන් තමයි මේ වීරිය ඇති කරලා දෙන්නේ. මම මේදී සිහි කරන්න ඕනේ කියන කැමැත්ත තියෙන්න ඕනේ. ඒ කැමැත්ත තුලින් තමයි අන්න චන්දං ජනේති වායමති භාගතුන සිටිපස දේශනා කරන එයා වෑයම් කරන්නේ. සමහර අයට එක්ක කැමැත්ත තියෙයි ඊට පස්සේ වෑයම නැහැ. අපි තුල තියෙන දේවල් මේ අපි තුල තියෙන අඩුපාඩු. අපි කැමැත්ත තියෙනවා. සිල් රකින්න එක්ක සමහරු හරි ආසයි. සමහරු භාවනාවක් සමාධිය පුරුදු කරගන්න ආසයි. බණ පොතක් දහමක් කියවන්න බලන්න ආසයි. නමුත් ආසාව තිබුණට පොත පිරීලා කබඩ් එකෙන් ඇවිල්ලා අපි ඔඩෙක්කේ පොත පහළ වෙන්නේ නැහෙනේ. අපි ඒක ගිහිල්ලා ගන්න ඕන. S2 කරලා ඊට පස්සේ පොත පිරීලා කියවන්න ඕන. අන්න කැමැත්ත තිබුණා වෑයම් කරන්න ඕන. වායමති. ඊට පස්සේ වෑයම් කරනකොට අන්න ඒ සමහරලාට අපිට එක දිගට කරගෙන යන්න බෑ ඒක. අන්න ඒකයි භාගතුන දේශනා කළේ චිත්තම් පග්ගණ්ණාති පදහති. සිත දැඩි කරගන්න ඕනේ. අන්න මේකට පින්වත්නි පින් බලය කියන එක ඕනමයි අවශ්‍යමයි. බලන්න මේ සසරේ වීරිය පුරපු අය අතරින් අග්‍රම කවුද? අපේ භාගතුන් වහන්සේනේ. භාගතුන් වහන්සේගේ වීරිය කියන්නේ කොයි කාලෙද? බෝසත් අවදී ඉඳන්ම ඒ ඔප්පු උනේ. අප මහ බෝසතාණන් වහන්සේ 6 වසරක් දැන් අපි 6 වසරක් කියලා කිව්වට අවුරුදු 6කට එහා දුෂ්කර ක්‍රියා කරානේ. සාමාන්‍ය ගානට කියලා එකතු කරලානේ අපි ගානට වටේලා කියපුවාම 6 වසරක් කියන්නේ. ඒතර 6 වසරකට වැඩි කාලයක් දුෂ්කර ක්‍රියා කළා. එතකොට මේ වීරිය ගැන හිතලා බලන්න. මෙහෙම බඩ අත ගන්නකොට කොන්ද අහුවෙන්නේ. අපිට එක වේලක් නොකා ඉන්න බෑ. මේ කියන්නේ අත්කිලමතානියෝගය කරන්න කියලා නෙමෙයි. ඒතර එහෙම විදිහේ වීරියක් කළානේ. අපිට හිතා ගන්න බෑනේ. ළඟට වැටෙන කොළ ළඟට වැටෙන ගෙඩිය තමයි එක්ක සමහර කාලවල වැළඳුවේ පරිභෝග කළේ කියන අනුභව කළේ කියනවා. අපිට ලුණු මදි නම් අපිට ප්‍රශ්නයක්. අපි සමහරට අපි කියයි. අපි සමහරට කරනවා. අපි සමහරට කියනවා නේව දවායන මදාය ජවයේ පිණිස නොවේ මදේ පිණිස නොවේ නිරෝගීකමින් මත්වීම පිණිස නොවේ ශාරීරික පුෂ්ටිමත්ව පවත්වා ගැනීම පිණිස නොවේ කියලා මේ ආහාරය ගන්නවා. අරගෙන ලුණු මදි නම් අනිත් පැත්තට බනිනවා. අපි මේ හිතන දේවල් අපිට මේ වෙන දේ අපි මේ කියන්නේ. සමහරවිට අපිට පොඩි ගල් කැටයක් හැපෙනකොට අපිට තරහ යනවා. නමුත් අපි ආසාව තියෙන්නේ අපි හිතේ නැති කුමක්ද අපිට? සිත දැඩි කරගනිමින්. ඒකනේ දේශනා කළ සිත දැඩි කර ගන්නවා කියන එකේ වීරිය කියන එක භාගතුනගේ දේශනා තාමවා ධල්ල පරක්කම අත් නොහරින දැඩිසේ ගත්ත ධල්ල පරක්කම අනික්කිත දූරේසු කුසලේසු දම් අත් නොහරින කුසල් දහම් දියුණු කරගන්න පුළුවන් වීරියක් තියෙන්න ඕනේ කියලා. ඒ වීරියම අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා අපිට හිතා ගන්නවත් බෑ ඒ වීරිය කවදා ඇති කරගන්නද කියන එක. සමමස් නහර ඇට මිදුළු වියලේ වෙතුත් වියලේවා. මම මේ කෙලෙස් ප්‍රහාණය නොකර නැගිටින්නේ නෑ කියලා ශ්‍රාවකයා වීරිය ඇති කරගන්නේ කියනවා. අපිට හීනින්වත් හිතන්න පුළුවන්ද? මේකයි අපේ දුර්ලභත්වය කියන්නේ. අපිට ඒ සාරේ නැහැ කියන්නේ. අපිට හැකියාව නැහැ කියන්නේ. අපිට පින්බලේනේ අපි සමහර හරි පින්වන්තයි මහලු. අපිට පින අද කාලේ මිනිස්සුන්ට පින තියෙන්නේ මෙච්චරයි. ට්‍රිප් එකක් යන්න පින තියෙයි. ගිහිල්ලා මඤ්ඤොක් කාලයක් හරි කන්න පින තියෙයි. එලකින් දොලකින් නාන්න ඔය වගේ දේවල් තියෙයි. වාහනයක් ගන්න පින තියෙයි. අඳින්න පින තියෙයි. කන්න පින තියෙයි. ඔච්චරයි අද මිනිස්සුන්ට තියෙන්නේ. ගුණයක් වඩනවා කියන එකට අහලකින් යන්නේ. ඔන්න තියෙන අනතුර. එතකොට මේ බ්‍රාහ්මණවරු මේ තියෙන බ්‍රාහ්මණ වර්ගයේ අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තික නිපාතේ තියෙන ඒ බ්‍රාහ්මණය ඇවිල්ලා කියන්නේ අපි කලේ ඕකමයි ස්වාමීනි. වයසට එනකම් අනේ දැන් ඔන්න අපිට තේරිලා. අනේ අපිට දේශනා කරන්න අපිට අවවාදයක් කරන්න කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේත් ඉතින් බැලුවා. මේ බ්‍රාහ්මණවරු දිහා අවවාදේ කරලා ඉතින් අවසන් වුණා.
බැලුවම එයාලට ගුණයක් වඩා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා නැහැ. ඒ හැකියාව අඩුයි බොහෝ සෙයින්. දැන් අපිම දන්න කතාවක් තියෙනවනේ. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවනේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අර අහන්නේ වයසක දෙන්නෙක් දැකලා ආනන්ද මේ මතකද කියලා. එතකොට කියන්නේ එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. මාගෙත් පොඩි කාලේ තරුණ වයසේදී මේ යාන් අතනත් මෙයාලගේ තරුණ වයසේ හිටියේ සවැත් නුවර සිටු පවුලනේ මේ දෙන්න කියලා කියන්නේ. ඒ කතාව. එතකොට භාග්‍යතුන් වහන්සේ එතනදී දේශනා කරන්නේ මොකද්ද? ඒ කාලෙම මෙයාලා ධර්මයේ හැසිරුණා නම් ඒ කියන්නේ නිකලස් වෙන්න පින තිබිච්ච මිනිස්සුනේ. එතකොට නිකලස් වෙන්න පින තිබිච්ච මිනිස්සීන්ටත් මෙහෙම මේ ධර්මයක් නොයවසා එහෙම ගිහිල්ලා නැති වුණා නම් අන්න ඒකයි අපි ගැන කවර කතාවද? අපිට එහෙම නිකලස් වෙන්න පිනක් නැහැනේ. මොන නිකලස් වෙන්න පිනක්ද? එතකොට අර බුදුරජාන් වහන්සේ කාලේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ තමන්ගේ දෑහින් දැකමින් එහෙම ඉන්න තිබිලා නිකලස් වෙන්නත් පින තිබුණා. අහිමි වුණා අන්න ඒක. ඊට පස්සේ මැදි වයසේ ආවන මෙයාලා එක්ක අනාගාමිනකො ඒකත් නැහැ. දැන් වයසට ගිහිල්ලා බැරි ගිහිලා ලොඳ බැහැලා අන්න ඔහි ඉන්නවා දැන්. එතකොට කරන්න දෙන්නේ අකුසලෙන් වහගෙන එතකොට භාග්‍යතුන් දේශනා අකුසලෙන් වෙහිගෙන ඉවරයි. එතකොට අපිට තේරෙනවා අපි ප්‍රමාදී වෙන්න අපි අපේ ධර්මයේ හැසිරෙන තියෙන කාරණාව නොකරන්න ගුණයක් වඩා ගන්න දැන් අපි සමාජයට ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ කකුල් දෙක නමාගෙන හැම වෙලෙම වාඩි වෙලා ඉන්න එක නෙමෙයි. ධර්මයේ කියලා කියන්නේ ගුණයකටයි. සමහර වෙලාවට ඊර්ෂ්‍යා කරන ලෝකයේ අතර අන්න ඉන්න පුළුවන් නම් ඊර්ෂ්‍යා නොකර අන්න ඒකටයි කියන්නේ ධර්මයේ පුරුදු කරනවා කියලා. ගුණමකන ලෝකයේ අතර දැන් අපි කතා කරොත් අපි මිනිස්සෙක් කතා කරොත් එක්ක අපි ඇසුරු කරන අපි පුද්ගලයොත් එක්ක අපි ඇසුරු කරන හැමෝම පොඩ්ඩක් එහා විනාඩි 5-10ක් කතා කරොත් යන්නේ මොනවටද? හිස් වචන නෙත්නේ. යන්නේ මොකේදද? කවුරු හරි අනේ අසවලා මෙහිමයි. දැන් අනේ යා හරි හොඳයි. එයාලා දැන් මෙහෙම හරි ගුණයක් වඩනවා කියලා අනේ ඔය කිව්වට කියලා අනිත් පැත්තට පටන් ගන්නේම ගුණමකු බවනේ. ගුණමකණ්ඩනේ. ගුණමකන ලෝකයේ අතර ගුණ තමන් මකන්නේ. ගුණේ කියන්නේ යන්නේ ඒකයි. ධර්මයේ සිරිනවා කියන්නේ ඒකයි. එතකොට භාග්‍යතුන් වහන්සේ යන දේශනා කරනවා මේ වයසක අයට ඕසී උපනීති ජීවිත මප්පමායු ජීවිතේ මරණය කළා පමුණවනව තමයි සීයේ. ජරූප නීතස්ස නසන්තිතානං ආයුෂ තිබෙන්නේ ස්වල්පයයි. අපි මේ මොන කරුණම ගැහුවත් අපිට ආයුෂ තියෙන ආන්න ස්වල්පයයි. අපි මේකයි අවුරුදු 60 70 අපේ ආයුෂ ටික අපිට ගණන් කරලා කියන්න පුළුවන් කිව්වේ මේ පණයි මෙච්චරයි කියලා. දින ගාන. ඒතම් භයම් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවාති. ඒ නිසා සීයේ මරණෙහි පවතින මේ භය නුවණින් සිහි කරමින් නුවණින් දැකමින් සැපසලසන පින්මයි කරන්න ඕන සීයේ කිව්වා. රාන බලන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යෝධ කායේන සංයමෝ වාචාය උදචේතසා මෙලවදී කයින් කෙරෙන යම් සංවරයක් ඇද්ද වාචාය උදචේතසා වචනයෙන් මෙන්ම සිතින්ද කෙරෙන සංවරයක් ඇද්ද තන් තස්ස පේතස්ස සුඛාය හෝති යං ජීවමානු පකරොන්ති පුඤ්ඤන්ති. යම් මේ විදිහට කය වචනේ සංවරයක් ඇද්ද ඒ සංවරයෙන් ජීවත් සිටින කාලයේදී කරගත්තා වූ යම් පිනක් ඇද්ද ආන්ගේ පින තමයි පරලොව ගියාට පස්සේ සැප පිණිස පවතින්නේ ඔච්චරයි සීයේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට ඒ සීයට කියපු ටිකම තමයි අපිට කියා ගන්න තියෙන්නේ. අපිටත් ගලප ගන්න තියෙන්නේ. කය සංවරය, වචනේ සංවරය, කය යෝධ කායේන සංයම කය සංවරය වාචාය උදචේතස වචනයත් මනස දමනය කර වචනේ සංවරය මනස දමනය කර ගැනීම. එතකොට ඒ නිසා පින්වත්නි මේ දමනය කියන්නේ දමනය කර ගැනීම කියලා කියන්නේ අපි එක එකන තනිවම තමා වීරියෙන් තමාම සිහි කරමින් පුළුවන් විදිහකට කරගත යුතු දෙයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ දමනය හරි දුෂ්කරයි කියලා. දුද්දසා දුරන බෝධත් කියලා භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා.
හැබැයි ඒ අවබෝධයද දුෂ්කර, දකින්නේ දුෂ්කර, දමනයේ දුෂ්කර දෙයටම තමයි ආසා කරන්න ඕන. ඒ දේම තමයි සුළුවෙන් හරි පොඩ්ඩ හරි උත්සාහ කරන්න ඕන. එලෙස දමනය නොකර, එලෙස දමනයකින් තොරව හැමදේම මගේ ආත්මය කියලා අල්ලගෙන හිටපු රජවරු හිටියනේ. දැන් අපි සාමාන්‍ය අපේ ස්වභාවය අපි හිතන්නකො අතීතයේ රජවරු ගැන. එතකොට ඒ රජවරුන්ගේ තිබෙන මාලිගා, දැන් අපි දන්නම රජවරු හිටියනේ මේ ලංකාවෙම. දැන් ඔය අපි බලන්න යන්නේ සීගිරිය. දැන් ඕකේ කාසප රජුරු හිටිය කියලා කියනවනේ. තාත්තා මැරිලා ඇවිල්ලා හැංගිලා ඕව හදාගෙන. එතකොට කොහො දැන් මේ ගඩොලක්වත් තියනවද? ඒ කිසි දෙයක් නැහෙනේ. එතකොට දැන් මේ රජා මේ වෙලාවේ කොහෙද? නිරේනේ. ඇයි තාත්තා මැරුවේගේ අකුසලයේ ඒ පාපෙට, ඒ ආනන්තරීය පාප කර්මෙට මේ වෙලාවේ ගිනි දෙල් විදි කනවනේ නිරේ. අපි යනවා අපේ ප්‍රෞಢ ඉතිහාසය කියලා තාත්තා මරපු එක්කනාගේ මාලිගාව බලන්න. හැබැයි මරපු එක්කනා කොහෙද ඉන්නේ? නිරේ. එතකොට ඔය වගේ ස්වභාවය අපි දන්නවද අපිට වෙන්න තියෙන දේ ඊළඟට? අන්න ඒකයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ අපිට වෙන්න තියෙන විපත්තිත්, අත්ත් විපත්තිත්, පර විපත්තියත් නිතර සිහි කරන්න. වෙච්ච දේවල් සිහි කරන්න. දැන් හිතන්න අපිට මේ කාලය තුල ඔන්න දැන් මේ COVID-19 පැතිරෙනවා. එතකොට අපි ඉන්නවා මෙහෙම හොඳට කාලා බීලා ඇඳලා කරලා ඉන්නවා. මීට කලිනුත් හිටියනේ. එතකොට හිතුවද අපි කවදාවත් මෙහෙම දේවල් වෙයි? සමහරවිට අපි රට යන්න ඕන වීසා හදාගෙන ඔක්කොම කරගෙන එම්බසි එක ගිහිල්ලා මේ ඉල්ලලා ඊට පස්සේ අපොයින්ට්මන්ට් දාලා මේ මිනිස්සුත් එක්ක කතා කරලා ඕන වීසා ගහගෙන හිටිය රට යන්න කියලා. දැන් කෝ? මේ සල්ලිත් නේ මොකුත් නේ ඇතුළට වෙලා සම්බෝලේ බතු ටික ආය කාගෙන ඉන්නේ වුණානේ. වෙනස් වෙනවා. මේ ලෝකයේ යථාර්ථය යන්නේ ඒකයි. ආන්නේ යථාර්ථය සිහි කරලා තිබ්බොත් තමයි කියන අපිට යහන හැමෝටමයි ගුණයක් පුරුදු කරගත්තොත් තමයි අන්න ඒ ගුණයෙන් මේ කෙනාගේ එක එක්කෙනාගේ ජීවිතය වාසනාවන්ත කරයි. එතකොට අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අපි එක එක්කෙනා රැස් කර ගන්නා වූ කර්මයන්ට බුදුරජාණන් දේශනා කරන තීනිමානි භික්කවේ නිදානානි කම්මානං සමුදයානි. පින්වත් මහණනි කර්මයන්ගේ හට ගැනීම පිණිස හේතු වන කාරණා තුනක් තියෙනවා. අපි කර්මයන් කියලා කියනෝනේ අපි සමහරට පාප කර්ම. ඊට පස්සේ පුණ්‍ය කර්ම. ওই විදිහට බෙදෙනවනේ. මෙතන භාගතුන දේශනාවේ කර්මයන්ගේ හට ගැනීම පිණිස හේතු වන කාරණා තුනක් තියෙනවා. තීනිමානි භික්කවේ නිදානි. හේතු වන කාරණා තුනක් තියෙනවා. කතමානි තීනි. අන්න දේශනා කරන මොනවද ඒ තුන? ලෝභෝ නිදානං. ලෝභයයි නිදානය. ලෝභෝ නිදානං කම්මානං සමුදය. ලෝභය තමයි කියනවා මේ කර්මයන්ගේ හට ගැනීමට හේතු වන එක කාරණයක්. දෝෂෝ නිදානං කම්මානං සමුදයාය. ද්වේෂය යනු කර්මයන්ගේ හට ගැනීමට හේතු වන කාරණයක්ය. මෝහෝ නිදානං. මෝහය යනු කර්මයන්ගේ හට ගැනීමට හේතු වන කාරණාවක්ය. මේ දේශනා කරන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි දැන් ඔන්න මේ කර්මයන්ගේ හට ගැනීමට හේතු වන කාරණා තුනකි. මොනවද? ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන යම් භික්කවේ පින්වත් මහණෙනි මේ විදිහට ලෝභය විසින් කරන ලද ලෝභයෙන් උපන් ලෝභය පදනම් කොට ලෝභයෙන් හටගත්තා වූ යම් කර්මයක් ඇද්ද ඒ කර්මය අකුසලයක් කියනවා. ලෝභයෙන් උපන් ලෝභයේ පදනම් කොටගෙන තියෙන ලෝභයෙන් හටගත්තා වූ යම් කම්මක් ඇද්ද තං කම්මං අකුසලං. ඒවට තමයි කියන්නේ කියනවා අකුසල කර්ම කියලා. ඒතකොට ලෝභය අපි ලෝභය ඔස්සේ අපි කොච්චර හසුරනවද? දැන් මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ මොකද්ද? අපි අහලා තියෙනවා ධර්මයේ මොන මුල් කියලාද? අකුසල් මුල්. අනේකයි භාගතුන දේශනා කරා මේ අකුසලයේ ඇති වෙන්නේ මේ ලෝභ, දේශ, මෝහ මුල් වෙනවා කියලා. ඒක ලෝභයෙන් උපන් කර්මයෙන් ඇතිවන්නේ කුමක්ද?
අකුසලයක්. අපි ඇසට පෙනෙන ප්‍රියමනාප රූපයට, ගඳ සුවඳට, රසට, පහසට, අරමුණට සමහරවල්ලාට ලෝභයෙන් ඉන්නවා. ඒ ලෝභයෙන් ඉන්න වෙලාවක ලෝභයේ තියෙන වෙලාවට අපිට කිසිම අපිට මතකයක් නැහැනේ මේ ඉන්නේ අපි අකුසලයේ කියන එක. අපි ඉන්න පන්සලට, අපි ඉන්න ගෙදරට, අපේ යාන වාහනේට, අපේ ගෙදරට ඉඩකඩමට අපි හැම වෙලේම ඕවට ලෝභයෙන් ඉන්නේ. අපි ආසාවෙන් ඉන්නේ, මසුරුකමින් ඉන්නේ. එතකොට මේ මසුරුකමින් ඉන්නේ මේ වෙලාවක තියෙන්නේ මොකද්ද? අකුසලයක් නේ. ලෙඩ අපිට වාහනයක් තියෙනවනේ ලෙඩකට දුකට හදිස්සියට වාහනේ ඉල්ලුවොත් අපි සමහරවිට දෙන්නේ නැහැනේ. මොකද අපි කියන්නේ? අනේ ඒක කැඩිලා. හරි මේ වාහනේ ලෙඩක් නේ. ওই විදිහට කියලා අපි මේ ඔක්කොම අරන් යනවා වගේ නේද අපි තියන් ඉන්නේ. හැබැයි අපි මේ දේවල් දාලා යනවා. හැබැයි අපි අරන් යනවා. අරන් යන්නේ මොකෙන්ද? අන්න අපි කරගත්ත අකුසලයෙන් අපි අරන් යනවා. ඒ අකුසලයෙන් අරන් යන්නේ, ඒ කර්මයෙන් අරන් යන්නේ කොහෙටද? අන්න දුගතියකටයි. මේ ජීවිතේ අපි සමහරලාට අපි හොඳට ඉඳී. හැබැයි අකුසලයෙන් අරන් ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ කොහෙටද? ප්‍රේත ලෝකයකට. ඊට පස්සේ අමනුෂ්‍යයෙකුට. ඊට පස්සේ ගෙදරට පන්සලට ආයතනයේට ඊට පස්සේ ඒ තමන්ගේ වතු පිටි ඉඩකඩම් වලට ඇරිලා අපි ඉන්නවනේ. අපේම ඥාතීන්, අපේම දෙමව්පියෝ, අපේම සහෝදරයෝ, අපේම යාළුවෝ කොච්චර විතර මෙරලා අදටත් ඉන්නවද? මේ සතියයි දෙකයි අම්මා තාත්තා මෙරලා ඒ ළමයාගේ ඇඟට රිංගනවා ඊට පස්සේ ප්‍රශ්න. ඔය විදිහේ ස්වභාවයන් මේ ලෝක සත්‍යය තුල තියෙන්නේ. ඇයි ඒ? ලෝභේ නම් වූ අකුසලයේ ස්වභාවය ඔහු නොදැනීමයි. අන්න අවිද්‍යාව යනු එයයි. එතකොට අන්න ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ ලෝභය කියන දේ දුරු කරන්න අත්හරින්න. මේ තණ්හාව කියන එක භාගතුන් වහන්සේ ඒකනේ දේශනා කළේ කොහොමද? ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. අත්හරින්න ඡාගෝ අත්හරින්න. පටිනිස්සග්ගෝ දුරු කරන්න. මුත්‍ති ආලේ රහිත වෙන්න. අපි තියෙන්නේ ආලේ සහිත වීමක්මනේ. එතකොට අන්න අපේ දෙයක් තව කෙනෙක් සමහරවිට අපි පාවිච්චි කරනවා දැකලා අන්න ගුණයක් කිව්වේ ඒකයි. ඒ ගුණය මොකද්ද? මුදිතාව. අන්න ගුණයෙන් ආරක්ෂා කරනවා කියන්නේ ඒකයි. අපේ දේ තව කෙනෙක් අන්න පාවිච්චි කරනවා අපි දැකලා අන්න සතුට වෙනවා. එතකොට නැත්තේ දැන් අපේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරන අකමැත්ත. එතකොට ඒක මසුරුකමනේ, ඒක හංගන් ඉන්න එක. එතකොට තව කෙනෙක් අන්න ඒ දකින්නවා අපිට තව අපේ දේ පාවිච්චි කරලා අනේ යා සතුටෙන් ඉන්නවා, යා දියුණු වෙනවා. අන්න ඊර්ෂ්‍යාව නැතිකම, මුදිතාව. එතකොට අන්නේ නැති ඒ මුදිතාවෙන් නේද, ඒ ගුණයෙන් නේද කෙනාව ආරක්ෂා කළේ. මේකෙම අනිත් පැත්ත ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහණනි, මේ වගේම තමයි කුසල කර්ම වලටත් තේනිමානේ භික්ඛවේ නිදානානං කම්මානං සමුදය. ඒ වගේම තමයි කර්මයන්ගේ හට ගැනීමට හේතු වන කරුණු තුනක් තියෙනවා. ඒ මොකද? අලෝභය යනු කර්මයන්ගේ හට ගැනීමට අලෝභං නිදානං කම්මානං සමුදය. එතකොට අලෝභයෙන් උපන්නේ මොකද්ද? භාගතුන දේශනා කරනවා තං කම්මං කුසලං. ඒකට කියන්නේ කුසලයයි. එතකොට භාගතුන යන්න දේශනා කරනවා මොකද්ද? මේ ලෝභයෙන් උපන්නා වූ මේ අකුසලයේ නිසා, අකුසල කර්මයෙන් ඒ කර්මයේ වැරදි කියනවා. ඒකෙන් වැරදි දෙයක් සිද්ධ වෙන්නේ කියනවා කෙනෙකුගේ ජීවිතේට. ලෝභය විසින් කරන ලද, ලෝභයෙන් උපන්, ලෝභයේ පදනම් කොටගෙන, ලෝභයෙන් හටගත්, ලෝභයේ හටගත්තා වූ යම් කර්මයක් ඇද්ද ඒ කර්මය අකුසලයක්. ඒ කර්මයේ වැරදි ස්වභාව, වැරදි දෙයකි. ඒ කර්මයෙන් ලැබෙන දේ දුක් විපාක සහිතය. එතකොට දැන් මේ අපි හසුරුවන් දුක් විපාක අන්න එහෙනම් තේරෙනවනේ. දුක් විපාක සහිතය. මේ භාගතුන් වහන්සේ මේ බුදුරු කෙනෙක් දේශනා කරන්නේ දුක් විපාක සහිතය. ඒ කර්මයේ තවත් එබඳු කර්මයක හට ගැනීම පිණිස හේතු වන්නේය. බලන්න. ඒකනේ භාගතුන් වහන්සේ දේශනා දුකෙන් දුකටම වැටෙන්න ලෝභය කියන උපකාර වෙනවා. ඒකද මේ දේශනාවේ තියෙන්නේ. ඒ කර්මය තවත් එබඳුම කර්මයක් හට ගැනීම පිණිස හේතු වන්නේය. බලන්න ධර්මයේ කොච්චර ලස්සනයිද, කොච්චර සත්‍යයක්ද. ඉබඳුම කර්මයක් නැවත හට ගැනීම පිණිස හේතු වන්නේය.
පංච දුක කියලා සංක්ෂේපයෙන් කිව්වොත් අපේ භාගතුන් වහන්සේ කොමකට දේශනා කළේ? පංච උපාදානස්කන්ධයටනේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය නැවත නැවත හට ගැනීමටමයි මේ කර්මය උපකාර වෙන්නේ කියනවා. ලෝභයෙන් විසින් උපන්නා වූ දේ අකුසලය. දුකින් දුකටම කර්මය එබඳුම තවත් කර්මයක් හට ගැනීම පිණිසයි. තවත් එබඳුම කර්මයක් හට ගැනීම මොකද? සංස්කාරයනේ. සංස්කාරයනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සංකතං අபிසංකරොන්ති භික්කවේ තස්මා සංඛාරාති උච්චති. සංස්කාර වලට ඒ සංස්කාර කියන්නේ මේ කර්මය කියන්නේ සංස්කාරයන්නේ. චේතනාවනේ. සංස්කාරනේ. සංස්කාරය කිව්වේ මොකද්ද? නැවත සංකතය. සංකතය කියලා භාග්‍යවතුන් දේශනා කරන්නේ මොකේද? උප්පාදෝ පඤ්ඤය හට ගැනීමක් තියෙන. වයෝ පඤ්ඤයති නැස්වී යාමක් තියෙන. ඨිතස් සංයතත්තම් පඤ්ඤයති පවතින දේ තුළ වෙනස් වීමක් තියෙන. දේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධයයි. මේ ආයතන හයයි. ඒ නැවත හට ගැනීම පිණිස උපකාර වන නිසා අන්න සංස්කාර කියනවා. ඒකට කර්මය කියනවා. නැත්තම් චේතනාව කියනවා. කරන්නේ යන්නේ ඒකයි කියනවා. කර්මයෙන් කරන්නේ තවත් එවඳුම කර්මයක් හට ගැනීම පිණිස හේතු වන්නේය. ඒ කර්මය කර්ම නිරුද්ධ වීම පිණිස හේතු වන්නේද නැත. දැන් සමහර කර්ම තියෙනවා දැන් අකුසල්. මේ දැන් අකුසලනේ කියන්නේ. අකුසලයේ මොකද දේශනා කරන්න භාගතුන් වහන්සේ? ඒ අකුසල කර්මය කර්ම නිරුද්ධ වීම පිණිස හේතු නොවන්නේය. එහෙනම් එතකොට ඒකෙන් තේරෙනවා එහෙනම් යම් සමහර කර්ම තියෙනවා එහෙනම් කර්මයේ නිරුද්ධ වීම පිණිස හේතු නේවත්. මේක ඉස්සරහට දේශනා කරනවා. මේ සූත්‍රෙම. මේ අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙන්නේ. මේ සම්බෝධි වර්ගයේ තියෙන දේශනාවක් මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ කර්මය භාගතුන් වහන්සේ දේශනා කරනවා කර්ම නිරුද්ධ වීම පිණිස පවතින්නේද නැත. මොන ලෝභය ඔස්සේ. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා යම් භික්කවේ දෝසං පකතං කම්මං කරන්ති. ඔන්නේ දෝෂ සහගත දෝෂයේ විසින් ද්වේෂයෙන් කරන ලද. දැන් ද්වේෂයේ මුල් දැන් ලෝභයේ මුල් වෙලා මේ සත්‍යය භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අකුසල් කරනවා කියලා. දස අකුසලයේම යුක්ත වෙනවා කියනෝනේ මේ ලෝභයේ මුල් කරගෙන. මොනවද දස අකුසල් කියන්නේ? ප්‍රාණඝාතය. ඊට පස්සේ සොරකම, වැරදි කාමසිනක ලෝභයේ මුල් වෙලා ලෝභයෙන් අන්න සත්තු මරනවා. ලෝභයේ මුල් වෙලා හොරකම් කරනවා. ලෝභයේ මුල් වෙලා වැරදි කාමසින දෙනවා. ලෝභයේ මුල් කරගෙන බොරු කියනවා. ඒ අකුසල් මූලයනේ. අකුසල් ලෝභේ නම් අකුසල් මූලයේ මුල් කරගෙන අන්න ප්‍රාණඝාතේ නම් අකුසලයේ කරනවා. ලෝභේ නම් අකුසල මූලයේ මුල් කරගෙන අන්න සොරකම නම් අකුසලයේ කරනවා. ලෝභේ නම් අකුසල මූලයේ මුල් කරගෙන වැරදි කාමසින නම් අකුසලයේ කරනවා. ලෝභේ නම් අකුසල මූලයේ මුල් කරගෙන අන්න බොරුව නම් අකුසලයේ කරනවා. ඊට පස්සේ ලෝභේ නම් අකුසල මූලයේ මුල් කරගෙන පරුස වචනේ නම් අකුසලයේ යන්න කරනවා. ඊට පස්සේ ලෝභේ නම් අකුසල මූලයේ මුල් කරගෙන ඊට පස්සේ කේලම් කීම නම් අකුසලයේ යන්න කරනවා. ලෝභේ නම් අකුසල මූලයේ මුල් කරගෙන අන්‍ය හිස් වචනේ නම් අකුසලයේ කරනවා. ලෝභේ නම් අකුසලයේ මුල් කරගෙන එයා ද්වේෂයෙන් යුක්ත වෙනවා. ලෝභේ නම් අකුසලයේ මුල් කරගෙන එයා අන් සතු දෙයට ආසාවෙන් අවිජ්ජාවෙන් යුක්ත වෙනවා. අකුසලයෙන් යුතු වෙනවා. ලෝභේ නම් අකුසල මූලයේ මුල් කරගෙන මිත්‍යා දෘෂ්ටි නම් අකුසලයෙන් අන්න යුතු වෙනවා. ඔන්න දස අකුසල්. ඒකට ලෝභේ මුල් වෙනවා. අන්න ඒකයි ලෝභය කිව්ව අකුසල මූලය. ඔය වගේම තමයි ද්වේෂය. එතකොට ද්වේෂයත් මුල් කරගෙන ද්වේෂයේ විසින් කරන ලද ද්වේෂයෙන් උපන් ද්වේෂයේ පදනම් කොටගෙන ද්වේෂයෙන් හටගත්තා වූ යම් කර්මයක් ඇද්ද ඒ බඳු කර්මයට කියන්නේ අකුසල කර්මයක් කියයි. එතකොට ද්වේෂයේ මුල් කරගෙන අන්න ලෝකයා සත්තු මරනවා. ද්වේෂයේ මුල් කරගෙන හොරකම් කරනවා. ද්වේෂයේ මුල් කරගෙන වැරදි කාමසේවනයේ දෙනවා. ද්වේෂයේ මුල් කරගෙන අන්න බොරු කියනවා. ද්වේෂයේ මුල් කරගෙන පරුස වචන කියනවා. ද්වේෂයේ මුල් කරගෙන හිස් වචන කියනවා. ද්වේෂයේ මුල් කරගෙන කේලාම් කියනවා. ද්වේෂයේ මුල් කරගෙන අන්සතු දෙයට අභිජ්ජාවෙන් යුතු වෙනවා. ද්වේෂයේ මුල් කරගෙන ද්වේෂයෙන්ම කටයුතු කරනවා. ද්වේෂයේ මුල් කරගෙන මිත්‍යා දෘෂ්ටියෙන් අන්න යුතු වෙනවා. ඔන්න බලන්න අකුසලයේ වැඩ කරන හැටි. එතකොට ඒ අකුසලයටත් භාගතුන් වහන්සේ දේශනා කරනවන්නේ
ඒක අකුසල කර්මයක්. ඒ කර්මයද දුක් විපාක සහිතය. අන්න බලන්න. ඊට පස්සේ අර වගේම තමයි. ලෝභයට වගේම ඒ කර්මය තවත් එබඳු කර්මයක හට ගැනීම පිණිස හේතු වන්නේය. ඒ කර්මය, ඒ ද්වේෂය නම් වූ කර්මය කොහොමද? කර්ම නිරුද්ධ වීම පිණිස උපකාර වන්නේ නැත. අන භාගතුන දේශනා කරන තං කම්මං කම්ම නිරෝධාය නතං කම්මං නිරෝධාය සංවත්තන්ති इति. ඒ කර්මය කම්ම නිරෝධය පිණිස උපකාර වන්නේද නැත. දැන් අපි අහලා දෙන කුසලයේ විසින් තමයි මේ කුසල් වඩන්න ඕන, අකුසල් දුරු කරන්න ඕනේ. අන්න ඒක තමයි මේ දැන් මේ දේශනා කරන්නේ. කුසලයේ විසින් කර්ම නිරෝධය පිණිස උපකාර වෙනවා කියන කර්මයක ඊට පස්සේ දේශනා කරනවා ඊළඟ කොටසේ. ඒ වගේම තමයි මේ වගේම තමයි භාගතුන දේශනා කරන මෝහයටත්. මෝහයේ මුල් කරගෙන මන්නේ මෝහයේ විසින් කරන ලද මෝහයේ පදනම් කොටගෙන මෝහයෙන් හටගත්තා වූ මෝහයෙන් යුතු යම් කර්මයක් ඇද්ද ඒක අකුසල කර්මයක්. ඉබඳු කර්මයේ දුක් විපාක සහිතය. ඒ කර්මයේ තවත් ඉබඳු කර්ම හට ගැනීම පිණිස හේතු වන්නේය. ඒ කර්මය කර්ම නිරුද්ධ වීම පිණිස පවතින්නේද නැත. අන්න බලන්න. ඔන්න ඊට පස්සේ අනිත් පැත්ත දේශනා කරනවා. තීනිමාන භික්කවේ නිදානානං කම්මානං සමුදය. පින්වත් මහණෙනි, කර්මයන්ගේ හට ගැනීම පිණිස හේතු වන කාරණා තුනක් තියෙනවා. කතමාය තීනි මොනවද ඒ තුන? කරුණ තුන. අලෝභෝ නිදානං. අලෝභය යනු කර්මයන්ගේ හට ගැනීමට හේතු වන කාරණාවක්. කර්මයන්ගේ හට ගැනීමට හේතු වන කාරණාවක්. දැන් අරක ඉස්සල දේශනා කළේ ලෝභයත් කර්මයන් හට ගැනීමට හේතු වන කාරණාවක්. දැන් මේ අලෝභයත් කර්මයන්ගේ හට ගැනීමට හේතු වන කාරණාවක්. ලෝභයෙන් හැබැයි අකුසල්. දැන් බලමු මේ අලෝභය මොකද්ද භාගතුන දේශනා කරන්න කියලා. ඊට පස්සේ අදෝසෝ නිදානං කම්මානං සමුදය. අද්වේෂය යනු කර්මයන්ගේ හට ගැනීමට හේතු වන කාරණාවක් කිය. අමෝහෝ නිදානං කම්මානං සමුදයං. අමෝහය යනු කර්මයන්ගේ හට ගැනීමට හේතු වන කාරණාවක් කිය. ඔන්න භාගතුන දේශනා කරන පින්වත් මහණෙනි, අලෝභය විසින් කරන ලද අලෝභයෙන් උපන් දැන් උන අලෝභය විසින් තමයි යා උන ප්‍රාණඝාතයෙන් වළකිනවා. එයා සොරකමින් වළකිනවා අලෝභය මුල් කරගෙන. එතකොට අන්න මේ දේවල් වැරදි කාමසයෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා, කේලමින් හිස් වචනයෙන් පරුස වචනයෙන් වළකිනවා. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටියෙන් වළකිනවා, අවිජ්ජාවෙන් වළකිනවා, ද්වේෂයෙන් වළකිනවා. දස අකුසලෙන් අන්නේ වළකිනවා. මොකක් මුල් කරගෙන? අලෝභය. අලෝභය යනු කුසල මූලයන්ට අයිති දෙයක්. අන්නේ දේ උන භාගතුන දේශනා කරනවා. ඒ අලෝභයෙන් හටගත් අලෝභයෙන් උපන් අලෝභය පදනම් කරගත්තා වූ යම් කර්මයක් ඇද. හැබැයි ඒකත් කර්මයක්. ඒ කියන්නේ ඒකත් සංස්කාරයක්. ඒක මොකක් භාගතුනසින දේශනා කරන ඒ කර්මය කුසලයක් කිය. අන්න ඒක කුසල කර්මයක්. ඒ කර්මයේ නිවැරදිය. එතකොට ඒක වැරදි දෙයක්ද? දැන් සමහරව ඒකනේ කියන්නේ පින් කරන්න එපා ගගා සමහරව එබයිනේ. එතකොට දැන් මේ දහමට විරුද්ධ වචනයනේ මේ කියන්නේ කිනේ. එතකොට භාගතුන් වහන්සේම දේශනා කරන්නේ ඒ කර්ම ඉන්නේ වැරදිය. දැන් අපි කියන මහා අවබෝධයල පින හොඳනෙත් නෑනේ අප්පා. දැන් මේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ කර්මය සැප විපාක සහිතය. ඒ කර්මය කර්ම නිරුද්ධ වීම පිණිස පවතින්නේය. ඒ කර්මය තවත් ඉබඳු කර්ම හට ගැනීම පිණිස හේතු නොවන්නේ උන් කුසලයේ ස්වභාවය. මේ අපි නෙමෙයි දේශනා කරන්නේ භාගතුන් වහන්සේ. මේ ධර්මයේ තුල තියෙන්නේ කුසලයේ ස්වභාවය. කොමක්ද? තං කම්මං කුසලං. අන්න ඒක කුසලයකි. තං කම්මං අනවජ්ජං. ඒක නිවැරදිය. තං කම්මං සුඛ විපාකං. ඒ කර්මයේ සැප සහගතය. තං කම්මං ඒ කර්මය කම්ම නිරෝධාය සංවත්තති. කර්මයේ නිරුද්ධ වීම පිණිස පවතින්නේ. තං කම්මං ඒ කර්මයේ ඒ කුසල කර්මයේ නතං කම්මං සමුදාය සංවත්තති. ඒ කර්මයේ තවදුරටත් ඉබඳු කර්ම හට ගැනීම පිණිස හේතු වන්නේ නැත. ඒකනේ කුසල අතරින් අග්‍රම කුසලයේ භාගතුන මොකක්ද දේශනා කළේ? අනිත්‍ය සංඥාවනේ. පින අතරින් අග්‍රම මෛත්‍රියනේ. ඒ කියන්නේ අනිත්‍ය සිහි කරන යාට යථාර්ථය අවබෝධ වෙනවනේ. එතකොට මේ යථාර්ථය අවබෝධයත් එක්ක යා කෙරෙහි කලකිරෙනවනේ. ඒ කලකිරීමට අන්න අවබෝධයෙන් කලකිරෙනවා කියලා කියන්නේ.
අනිත් දුක්ඛ අනාත්ම සිහිමත් එක්ක අපිට මේ නිකම් බඩේ කැක්කමක් ඇවිල්ලා නෝන දාලා ගියා කියලා ඊට පස්සේ රස්සාව නැති වුණා කියලා ඇතිවෙන මේ කලකිරීම නෙමෙයි. අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ. අවබෝධයෙන් කලකිරීම යන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයේ කුසලයට එක්ක ඇතිවෙන දේ. ඒ කුසල කර්මය තංකම් ඒ කර්මය එබඳු කර්මයේ තව කම්ම නිරෝධයේ පිණිස උපකාර වෙන්නේ කියනවා. මේ සසරෙන් නිරුද්ධ වීම පිණිස උපකාර වන දෙයක් කියනවා භාගතුන් වහන්සේ. අන්න ඒකයි. ඉතින් ඒ නිසා මේ හරි ලස්සන දේශනාවන් මේ අංගුත්තර නිකායේ තික නිපාතේ පළවෙනි පොත් වහන්සේගේ තියෙන්නේ. මේ කර්මය ගැන ඊට පස්සේ මේ කර්මය ගැන හරි ලස්සන දේශනා ගොඩාක් මේ තව තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනා කියව ගන්න. මේ ධර්මයට අනුව නුවණින් විමසන්න උත්සාහ කරන්න. පොඩ හරි ටික ටික හරි මේ ධර්මයේ තමාගේ ජීවිතයට ගලප ගන්න. අපි මේ අද හිටියා හෙට ඉවරයි. අපිට මොනවා වෙන්න තියෙනවද අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සර වැරදි ඇති. දැන් මේ වැරදි හදාගෙන අයන් යහපත් ජීවිතයක් ගත කරන්න. දැන්වත් කාලය ඇවිල්ලා කියලා සිහි කරන්න. එතකොට අර බ්‍රාහ්මණවරු අර බ්‍රාහ්මණ සීලා කතා වුණා වගේ. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ තව සූත්‍ර කීපයක්. එතකොට ඒගොල්ලන්ට තන්න තීරණ තිබ්බේ. එතකොට අන්න වාගතුන දේශනා කළා. යෝධ කායේන සංයම කය සංවර කරන වාචය උද චේතස වචනේ කය මනස සංවර කරගන්න. ඒ ලෙස ලැබෙන යහපත් කර්ම ඒ අලෝභය අද්වේෂය අමෝහයෙන් යුතු කියන්නේ කුසල් මුල් ඔස්සේ යහපත් වූ කුසල ධර්මයන් තමගේ ජීවිත වලට ඔබ අප කවුරුත් උත්සාහ කරමු එකතු කරගන්න. ගුණයන්ගින් පිරිපුන් වෙන්න. ගුණවන්ත ජීවිත ගත කරන්න. ඉතින් අපි හැම දිනාටම ගුණවන්ත ජීවිත ගත කරමින් ගුණයෙන් පිරිණු ජීවිතයක් සලසගෙන මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න සුගති සම්පatti මික කරගන්න ඔබ අප හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.